තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පළලින් අඩි 70ක් විතර විශාල සංඝයාගේ සුවපහසුව වෙනුවෙන් සංඝයාගේ සහනය වෙනුවෙන් රජවරු හිත හිතා පින් කරපු ඒ කරපු පින් ගැන තියෙන සාක්ෂියක් ඉදිරිපිට තමයි අපි මේ ඉන්නේ. විශේෂයෙන් කළුදිය පොකුණ ළඟ. ඒ වගේම මේ භූමිය අද මේ විදිහට ගස් වැවිලා මේ විදිහට තිබුණත් අතීතයේ මේ භූමිය අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් බව අපිට මේ භූමිය ඇවිදගෙන යද්දී ගොඩාක් පැහැදිලි වුණා. විශේෂයෙන් එක පැත්තකින් මහා සංඝරත්නයේ පැන්පහසු වෙනුවෙන් පැන්පොකුණු ඉදි වෙනකොට අනිත් පැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා උදුම් වූ බුද්ධ මන්දිරය ඉදිලා තියෙනවා. ඒ වගේම මේ භූමිය පුරා හුදකලා කුටි සංකීර්ණ ඉදිලා තියෙනවා. අදත් පුණ්‍යවන්ත ගුරු භූමි වන්දනා වැඩසටහන මේ සංඝයා උදෙසා ඉදිවුණු සංඝයාගේ සුවපහසුව වෙනුවෙන් ඉදිවුණු කළුදිය පොකුණ අභියස ඉඳගෙන අපි මෙලෙසින් ආරම්භමු. පින ගැන මනා අවබෝධයක් තිබිච්ච හෙළයා හිත පහදවාගෙන තමන්ගේ ලේදහඩිය වගුරුවල මහා සංඝරත්නය දෙසා කරපු වතපිළිවෙත හැබැයිට මේ භූමිය අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම රාජ අනුග්‍රහයෙන් රජවරු මහා සංඝරත්නය හඳුනා ගන්න දක්ෂ වෙච්ච ආකාරය මේ භූමියට ආවට පස්සේ අපිට පැහැදිලිවම දැක් ගන්න පුළුවන්. විශේෂයෙන් මේ පැන් පොකුණු ආරාම මේ හැමදේ තුලම දකින්න තියෙන එක. පින ස්වාමින් වහන්සේ අවසරයි සද්ධර්ම රත්නාවලිය වගේ ග්‍රන්ථවල අපි දැකලා තියෙනවා පිළිණු වෙච්ච කටුවලයක් පූජා කරලා සමහර ලාවට සුගති රැකවරණය ලැබුව අය ගැන. ඒ වගේ මේ අය මනුස්ස ලෝකයට ආවට පස්සේ මහේච ජීවිතයක් ගත කරන්න තරම් ඒ පින්කම් ස්වාමින් වහන්සේ විපාක ලැබිලා තියෙනවා. ඒ වගේ මේ වගේ කතා ස්වාමීන් වහන්සේ අපි අහලා තියෙනවා පින්න ස්වාමීන් වහන්සේ දේශනා කරනකොට විමානවත්තු පාළිය වගේ ඒ පුංචි දෙයකින් හිත පහදවාගෙන සමහරලාට ස්වාමීන් වහන්සේ
හිත පහදීම ඇති වෙන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ. නමුත් ප්‍රතිඵල ලැබෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ. ස්වාමීන් වහන්සේ මේ හිත පහදවා ගැනීම මෙච්චර බලවත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගැනීම මෙච්චර බලවත් වෙනවා. මේ හිත පහදවා ගැනීම මෙච්චර බලවත් වෙන ආකාරය සහ ඒ හිත පහදවා ගන්න ක්‍රමය ගැන ස්වාමීන් වහන්සේ අපි මේ වැඩසටහනේ පැහැදිලි කරොත් හොඳයි කියලා මට හිතෙන ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. සියලු දෙනාට තෙරුවන් සරණයි. උපාසක අපි අපේ ගුරු දේන්දු සිහි කරලා යමු. සිංහලයන්ට දහම් දායාදය හදවතේරුවාගෙන මේ ලංකා දීපයට වැඩම කළා. සිංහලයන්ට ධර්මයෙන් අනුශාසනා කළ සිංහලයන්ගේ ගුරු දෙවිඳු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපට මිහිඳු මහරහතන් වහන්සේ ගැනත් කෙලෙහි ගුණ ගැනත් කියා දීලා තිසරණේ වටිනාකම කියා දීලා මේ සියලු යහපත පෙන්වා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. උපාසක අපි මේ ගුරු භූමි වන්දනාවේ ඇත්තටම අර්ථය තමයි සිත පහදාගෙන. අපි මුලින් ඉඳන් මේක මතක් කළා. එහෙමයි. මේක පටන් ගත්ත පොසොන් කාලේ. පොසොන් කාලේ මුල් කරගෙන ගුරු භූමි වන්දනා ආවේ. එතකොට අපි කරුණු කීපයක් කිව්වා. එක තමයි කෙලෙහි ගුණ මතක තියාගන්න, කෙලෙහි ගුණ සිහි කරන්ට ගුරුවරයා හඳුනගන්නේ කොහොමද කියලා කියන කාරණේ. අනිත් එක තමයි උපාසක තිසරණ. තිසරණේ බිහි වෙච්ච උපන්න භූමිය මේක. තිසරණ භූමිය හඳුන ගැනීම. තිසරණ භූමියත් ගුරු භූමියත් හොයාගෙනයි අපි මේ ආවේ. ඊට පස්සේ සිංහලයන්ගේ ගුරු දෙවිඳු පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සිරිපා තබපු බින් අඟලක් ගානේ ගිහිල්ලා මේ තැන් වන්දනා කර කර බල සිත පහදවාගෙන බොහෝ දෙනෙක් සිත පහද ගත්තා. ඉතින් අපි දැන් ආවා කළු දීපකුණටත්. එහෙමයි. උපාසක කිව්වත් වගේ උපාසක මේ රජවරුන්ගේ සද්දාව. එතකොට උපාසක මේ රජවරු මේ බුද්ධ ශාසනවලට සම්බන්ධ වුණේ නිකන් නෙවෙයි. දැන් උපාසක කිව්වා මේ සංසාරේ කාශ්‍යප බුද්ධ ශාසනයේ සමහර විට පින කළේ. එහෙමයි. ඒක විපාක දුන්නේ මේ ජීවිතේ කියලා කියවනේ. උපාසක දන්නවද සද්ධාතිස්ස රජුරුවන්ගේ දුවෙක් හිටියා. මම කලිමුත් මතක් කළා. ඇයගේ නම සුමනා. සද්ධාතිස්ස රජුරුව මෙහෙට එනවා මේ තියෙනවා රාජ ලෙන කියලා එහා පැත්තේ. මේට ටිකක් නුදුරෙන් මේ මාවතෙන්ම මේ කළුදිය පොකුණට එන පාරේ මෙහා පැත්තේ පාර. ඒ රාජලෙනේ රජුරුව ඇවිල්ලා සිල් ගන්නකොට සුමනා සිටු දේවිය දැක්ක තාත්තා මේ සිල් ගන්නවා වෙනසක්. ඒ කියන්නේ සද්ධාතිස්ස රජුරුව මේ මිහින්තලාවට ඇවිල්ලා රාජලෙනේ සිල් අරගෙන ඉඳලා රාජමාලිගාවට යන්නේ පැවිද්දෙක් වගේ. කසා වස්ත්‍ර ඇඳගෙන. ගිහිල්ලා සිල් සමාදන් වෙලා වාසය කරන සුමනා ඇහුවා දුව තාත්තේ මොකද්ද ඔය වෙනස? එතකොට දුව මම මේ සිල් සමාදන් වෙනවා. ඉතින් අපටත් බැයිද? පුළුවන් කිව්වා. එහෙනම් තාත්තේ මට ඕන සිල් මට පැවිදි වෙන්න ඕන කිව්වා. ඈ පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් ගියා. 500ක් කුල කුමාරිකාවත් එක්ක එකට මේ පැවිදි මේ කුමාරිකාව කන්‍යාව ටිකක් මේ පැවිදුනේ. මේ අය බඹසර රැකලා මාස පැවිදිලා මාස කීපකින් අරහත්ත්වයටපත් වුණා. ඒ අය අරහත්ත්වයටපත් උනේ කොහමද? එතන 500ක් හිටියා. ඒ අය නෙල්ලි ගෙඩි 5ක් ගත්තා අතට. නෙල්ලි ගෙඩි 5ක් අරගෙන කර දෙපැත්තේ නෙල්ලි ගෙඩි 2ක් තියාගත්තා. දනිස් දෙකේ තව නෙල්ලි ගෙඩි 2ක් තියාගත්තා. හිස මුදුනේ කෙස් බාලන්නේ. හිස මුදුනේ තව නෙල්ලි ගෙඩියක් තියාගත්තා. මේ අය එක පළඟින් 7 දවසක් හිටියා. එක නෙල්ලි ගෙඩියක් බිමට වැටුන්නේ නැහැ. එහෙම වීරියක් කරලා තමයි මේ බුද්ධ ශාසනයේ සුමනා කුමාරිකාව මහරහත් තෙරණියක් වුණේ. සනස කොච්චර සතුටක් දැනනවද දැන් අපේ හෙළ කාන්තාව සානස් මේ කරපු වීරිය සානස්. උපාසක දැන් ඒක නිකන් උපන්න නෙවෙයිනේ. මං කියන්නවා ඒක. එහෙමයි. ඒක නිකන් මේ ඒ සිද්ධිය එකපාර වුණා නෙවෙයි. ඒකට කතාවක් තියෙනවා. ඒ සුමනා කුමාරිකාව පස්සේ කාලේ යනවා පියංග මේ කොහෙද මේ
පුංකොඩිතු දැන් කියන්නේ. පුවංගුදුවේ ඉන්න. ඊට පස්සේ ඒ කට්ටිය කතා වෙන අනුරාධපුරේ ඉඳන් අපි කොහෙද වස් සමාදන් වෙන්නේ? මිහින්තලේට යන්න. සෑගිරියට. එහෙම නැත්නම් පුවංගුදුවේට යන්න. එහෙම නැත්නම් යන්න සිතුල් පව්වට. කියා මේ අය පුවංගුදුවේ ඉන්න තෝරගෙන, ඒ කියන්නේ යාපනයේ රහතන් වහන්සේලා 12000ක් හිටියා. එහෙ ගිහිල්ලා වස් සමාදන් වෙලා කාලය ගත කළා. එහෙ හුදකලා පරිසරේ මං කියන්න ගියේ ඒ සුමනා කුමාරිකාව ඇතුළු 500ක් දෙනා. සුමනා කුමාරිකාව ඇතුළු 500ක් දෙනා ඒ අරහත්ත්වයට පත් වෙන්න පින මේ මතුනේ හේතුවක් තිබ්බා. කාශ්‍යප බුද්ධ ශාසනයේ ඒ සියලු දෙනා බඹසර රැකපු අය. ඒතකොට කාශ්‍යප බුද්ධ ශාසනයේ ආදරෙන් බඹසර පුරපු අර අය මේ බුද්ධ ශාසනයේ ඉක්මනට අරහත්ත්වයට පත් වෙලා ගියා. ඒ තමයි භික්ෂු ඒ එක කතාවක් ඒ. ඒ විදිහට උපාසක මේ බුද්ධ ශාසනයට සම්බන්ධ වෙච්ච එක්කෙනෙක් නෙවෙයි. දෙන්නෙක් නෙවෙයි, තුන් දෙනෙක් නෙවෙයි, කෝටි ගාණක් මිනිස්සු සංසාරේ මොකක් හරි පිනක් තිබ්බ අය. මොනවා හෝ හේතු සම්පත්තියක් තිබ්බ අය. එතකොට හේතු සම්පත්තියේ තියෙන කෙනා බුදුරජාණන්සට පේනවා උපාසක. සත්පුරුෂයාට පේනවා හේතු සම්පත්තියේ තියෙන කෙනා. ඒක හරියට දැන් අපිට මේ මහා කඳ මුදුන් පේන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දූරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තව පබ්බතු. කිව්වා ඈතට හිමාල පර්වතයේ පේන්නේ යන්සේද. ඒ වගේ සාන්ත සත්පුරුෂයෝ ඒ කුසල් තියෙන මිනිස්සයා බුදුරජාණන්ට පේනවා කිව්වා. හැබැයි මේ අසත්පුරුෂ දීන ජනයා අසන්තෙත්තන දිස්සන්ති. පේන්නේ නැහැ කිව්වා. හරි රාත්‍රී කාලේ විදපු ඊතලේ වගේ. රාත්‍රී කාලේ විදපු ඊතලේ වගේ අසත්පුරුෂයා නම් පේන්නේ නැහැ කිව්වා. හැබැයි සත්පුරුෂ සාන්ත පින් ඇති සත්පුරුෂයෝ සාස්ත්‍රනාංශයට පේනවා. ඉතින් ඒ අය ගානට ඒ ධාතු ගැලපිලා ඒ අදාළ තැන්වලට එනවා. ඉතින් කොහොම හරි උපාසක මේ භූමියේ ඒ වගේ කතා ගොඩක් තියෙනවා. ඒ නිසා උපාසක මේ බුද්ධ ශාසනයක කවුරුන් හෝ කෙනෙක් මාත්‍රාදී සිත පහදා ගත්තොත්, මාත්‍රයක් බුද්ධ කියන වචනෙට සිත පහදා ගත්තොත්, ධම්ම කියන වචන, සංඝ කියන මේ තුනුරුවනට මාත්‍රයක් හිත පහද ගත්තොත් උපාසක ඒ සියලු දෙනාට පිහිටක් පිළිසරණක් තියෙනවමයි. හිතන්නකො කාන්තකස්සය. මං බුදු වෙන්න යනවා කියලා තට්ටු කරපු එකටනේ සුගතිය උපන්නේ. ඒ කියපු වචනෙටනේ. පැහැදුන සිතටනේ. ඉතින් ඒ නිසා උපාසක පැහැදුන සිත විසින් මිනිසයාට ඇති කරලා දෙන්නේ යහපතක්මයි. මේ ජීවිතේ නැත්තම් මතු ජීවිතේ යහපතක්මයි ඇති කරලා දෙන්නේ. ස්වාමීන් වහන්සේ කිව්වා පැහැදුණු හිත කෙනෙක්ට යහපත හදනවා කියලා. ස්වාමීන් වහන්සේ දැන් මේ පැහැදීම ඇති කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. එතකොට කවුරු දැන් ඒ කුමන කාරණයක් මතද ස්වාමීන් වහන්සේ සැපේ විපාක දෙන්නේ? දැන් ඒක බුදුරජාණන් ඒ ගුණය මතද? ඒ පැහැදෙන කෙනාගේ ගුණය මතද ස්වාමීන් වහන්සේ විපාක ලැබෙන්නේ? ඔව් ඒක මෙහෙම තේරුම් ගන්න පාසක. එහෙමයි. හිතන්න අපි සරු කුඹුරක බීජ ටිකක් වපුරවුවොත්, සරු කුඹුරක බීජ වපුරවුවොත් ඒ කුඹුර සරුයි. එහෙමයි. ඒ කුඹුරේ අපි ආයේ ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. සරු කුඹුරක් නිසා එහි විපාක ලැබෙනවමයි. ඒ කුඹුර සරු නිසා විපාක ලැබෙනවමයි. ඒ වගේ සංඝයා විශේෂ වේවා, තුනුරුවන විශේෂ වේවා, යමෙක් පුද සත්කාරක ඒක ලැබෙනවා. හොඳම උදාහරණේ උපාසක මේ භූමිය. මේකට එක සිද්ධියක් තියෙනවා. උපාසක මේ අපි ඇවිල්ලා ඉන්නේ කළුදිය පොකුණ ළඟ. මෙහි අසිරිමත් සිද්ධියක් වුණා. මේ කළුදිය පොකුණ කියපු ගමන් මතක් වෙන්නේ ඒ සිද්ධිය කාටත්. ඒ තමයි උපාසක කළුදිය පොකුණ ළඟ මහ කළුවර රාත්‍රියක කළු තිඹිරි ගහක් මුල කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රය දේශනා කරපු සිද්ධිය. ආන් ඒ සිද්ධියම දැන් උපාසක ඒක ඇත්තටම අද කතා කරන්න ඕන. හේතුව මේ කළුදිය පොකුණ ළඟට ආවට පස්සේ ඒ අතීත කතාව මේ භූමි භාගයේ සිද්ධ වුණේ උපාසක. එතකොට කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේගේ කුටිය මේ එහා පැත්තෙන් තියෙනවා. අපිට ඒකත් දැක ගන්න පුළුවන්. එතකොට කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේලා තුල සංඝයා හිටපු තැන. ඒක පිළිවෙල කතාව මෙහෙමනේ උපාසක. ඔන්න අපේ සද්ධාතිස්ස රජුගේ නම තිස්ස. සද්ධාව නිසාමයි සද්ධාතිස්ස වුණේ. එහෙමයි. එතකොට සද්ධාතිස්ස රජුව කලේ ඒ කාලේ නිතර බණ අහන්න වෙනවා.
එතකොට සද්ධාතිස්ස රජුරෝ මේ කළුදිය පොකුණට බණ අහන්න එනකොට එක දවසක් ආරංචි වුණා කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ බණ කියනවා කියලා. කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කියන්නේ කවුද? කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කියලා කියන්නේ අතීතයේ පොතපතේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න කට මැදගෙන ගිය කෙනෙක්. ඒ තමයි සත්‍යක. එතකොට බුද්ධ දේශනාවේ තියෙන මජ්ක්‍ධිම නිකායේ බුද්ධ දේශනාව තියෙන සත්‍යක සූත්‍රයේ චූල සත්‍යක මහ සත්‍යක ඒ සූත්‍ර දේශනාවල තියෙනවා සත්‍යක බුදුරජාණන් වහන්සේ ගාවට වාද කරන්න යන්නේ. කට මැදගෙන යන කියනවා මං කණුවක් එක්ක වාද කරොත් කණුවක් සෙලවෙයි. එහෙම කෙනා. එහෙමයි. එහෙම කෙනා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේක වාද කරනකොට බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරලා අවසානට දාඩිය දානවනේ හිංකණින්. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ කිව්වා නේද කණුවක් එක්ක වාද කළත් කණුව සෙලවෙයි. වාදෙන් නම් පරදින්නේ නැහැ කියලා. දැන් බලන්නකෝ ඔබගේ නළලෙන් ඕන දාඩිය වැටෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ සිවුර මෑත් කරලා පෙන්නනවා බලන්න මේ කය දිහා කිව්වා දාඩිය නැහැ කිව්වා. එහෙම සාතුන් වහන්සේ දමනය කළේ. පස්සේ කොහොම හරි සත්‍යක පැහැදුනා. ඒ කියන්නේ චිත්ත ප්‍රසාදයක් ඇති වුණා. ඒ චිත්ත ප්‍රසාදයේ මුල් කරගෙන උපාසකේ සත්‍යක මරණින් මත්තේ දෙව්තලවල ආදී ගිහින් මේ මනුස්ස ලෝකේ මිහිඳු මහරහතන් වහන්සේ දැටියට පස්සේ මේ ලංකාදීපේ බුද්ධ රක්කිත කියන නමින් ඔන්න ලංකාදීපේ පහළ වුණා. එතන කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මේ භූමියේ හිටියේ. මේ භූමියේ දැහැන් ඇදුවේ. මේ භූමියේ වැඩම කළේ. මේ ගම් වටපිටාව ගම් වලට පින්නපාත ගියේ. ඒ මහරහතන් වහන්සේ මේ භූමියේ ඉඳලා දවසක් තීරණය කළා මේ භූමියේ සංඝයාට කීවා අද අසවල් දවසේ රාත්‍රියේ කළුවර පෝය දාක. ඒ කියන්නේ අමාවක පෝයක. කළු දිය පොකුණ ළඟ මේ පොකුණයිනේ. කළු තිඹිරි ගහක් යට. කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රය දේශනා කරනවා කියලා. මේක ආරංචි වුණාට පස්සේ අපේ සද්ධාතිස්ස රජුගේ ආසයින බණහඬ. සද්ධාවන්තයාගේ ලක්ෂණ තියෙනවා උපාසක. සද්ධාවන්තයාගේ ලක්ෂණ තමයි දස්සනකාමව සීලවතන්. සිල්වතුන් දකින්න ආසයි. සද්දම්මන් සෝතු මෙච්චති බණහඬත් ආසයි. විනය මච්චර මලයි දන් දෙන්නත් ආසයි. සවේ සද්දෝති උච්චති ආන් ඒක න තමයි සද්ධාවන්තය කියන්නේ. එතකොට අපේ සද්ධාතිස්ස රජුරෝ ආරංචියට ඉක්මනට හවස් කාලේ බණහඬ. කවුද ආවේ? අපේ සද්ධාතිස්ස රජුරෝ මේ භූමියට ආවේ. එහෙමයි. එතකොට නිතරම උපාසක තිබ්බා මේ භූමියේ මේක නිකන් ආරණ්‍ය වගේ තිබ්බේ. මහා විහාරේ තිබ්බ අනුරාධපුරේ. ග්‍රාමවාසී වගේ. මේක ආරණ්‍ය වාසී. ඒ නිසා ගොඩාක් ආසයි මේ සද්ධාතිස්ස රජුරෝ මෙහෙට. සමහර රජවරු අහලා තියෙනවා, මිනිස්සු අහලා තියෙනවා, අමාත්‍යව අහලා තියෙනවා. රජතුමනි ඔච්චර මොකද ඔය මේ මිහින්තලාවට සෑගිරියට යන්නේ? මොකද්ද ඔය මහා විහාරයේ වෙනස මොකද්ද කියලා අහනවා. එතකොට කියනවා සද්ධාතිස්ස රජුරෝ එහෙනම් මේක වෙනස තේරුම් ගන්න මම දානයක් සූදානම් කරන්නද කියලා මහා විහාරයට දානයක් දෙනවා. සද්ධාතිස්ස පස්සේ කාලේ ඔය සිද්ධ වෙච්ච සිද්ධි. එතකොට මහා විහාරයේ හිටපු සාමාන්‍යයෙන් සංඝයා සමහර අයට දාන දෙනකොට ඒ දානේ ඔන්න යම් මුදලක් වැය වුණා දානෙට. ඒ මුදල වාගේ භාගයක් අඩුයි මේ භූමියේ හිටපු සංඝයාට දාන පූජා කරන්නේ. එතකොට හරි අල්පේච්චයි. හරි මේ Tamanට ලද දේ විතරයි ගන්නෙ. එහෙම සංඝ පිරිසක් හිටියා. එතකොට ඒකෙන් මම කියන්නේ සංඝයා මනින්ට කියලා කියන්නේ සංඝයා පොදුවේ අපි දන් දිය යුතුයි සංඝයාගේ නාමයෙන්. මම කියන්නේ මේ වගේ ගුණ පුරුදු සංඝයා හිටියා. දැන් මේ බුද්ධ ශාසනය ඉන්නවා 3 සිවුරෙන් විතරක් යැපෙන ස්වාමීන්සලා. සමහරට තවත් සිවුරක් පාවිච්චි කළා කියලා ඒ ස්වාමීන් වහන්සේ නුසුදුසු නෑනේ. නමුත් අර වගේ ගුණ පුරණ අය මේ බුද්ධ ශාසනයේ ඉන්නවා. එහෙම. ඉතින් කොහොම හරි සද්ධාතිස්ස රජුරෝ මේ භූමියට ආවා. එදා කළුවර පොය දවසක්. හවස් කාලේ එනකොට එදා අපේ කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ බණ පටන් අරන්. බණ පටන් අරන්. ඊට පස්සේ කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ ඔන්න දැන් බණ පටන් අරගෙන සද්ධාතිස්ස රජුරෝ බැලුවා ඇතුළට යන්න බෑ. මේ අතරට යන්න බෑ රජුරෝනේ. පිරිස කලබල වෙයි. දොරටුව ළඟට වෙලා හිටගෙන හිටියා. දැන් මේ අපේ බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. සංඝයා අහගෙන ඉන්න රජුරෝ හිටගෙන අහගෙන ඉන්නවා. දැන් මේ සවස් කාලේ දේශනා කළ සූත්‍රය තමයි අපි ඒකත් මේ භූමියේ ඉඳන් කෙටියෙන් හරි මතක් කරමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. කලේ කාලකාරාම සූත්‍රය. මම හිතන ස්වාමීන් වහන්සේ මේ භූමියට එන ගොඩාක් අයට වටී දැන් මේ කරුණු කාරණාත් මේ භූමියට ඇවිල්ලා සිහිපත් කරගන්න අවස්ථාවක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ නේද? ඔව් උපාසක මේ භූමියට ඇවිල්ලා
ඇත්තට මේ ගැන පිරිසට මතක් කරන එක වටිනවා. අපිට කෙටියෙන් හෝ වෙලාව තියෙන විදිහට හෝ. එහෙමයි. එතකොට අපේ කළුබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මේ භූමියේ තමයි දැන් ඔන්න සූත්‍ර දේශනාව පටන් ගත්තා. කාලකාරාම සූත්‍රය. ඔන්න කළුබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ පටන් ගත්තේ කොහොමද? අපේ භාග්‍යතුන් වහන්සේ කාලේ හිටියේ දඹදිව තලේ ඒ වම්මේශතන් මා විසින් මෙසේ අසන ලදී. එහෙමයි. එතකොට ඒක තමයි ආපු පිළිවෙල. ඊට පස්සේ මහරහතන් වහන්සේ කියනවා අපේ බුදුරජාණන් වහන්සේ හිටියේ සාකේතේ කාලකාරාමයේ. සාකේත නුවර කාලකාරාමයේ. ඒතර කාලකාරාමයේ ගැන ඕන කළුබුද්ධ රක්කිත මහරහතන් විස්තර කතාව කියනවා. එහෙමයි. ඒවට තමයි අටුවා කියන්නේ. ඒතර කාලකාරාම සූත්‍රයේ හැදිච්ච විස්තරය තමයි. ඒක අපි කවුරුත් දන්නවා. නමුත් මම දැනගන්න මේ භූමියට ආපු වෙලාව කියන්න. කාලකාරාමේ හැදුනේ උපාසක අනාථපිණ්ඩික සිටුතුමාගේ දුවක් නිසා. ඒ තමයි අනාථපිණ්ඩික සිටුතුමාගේ දුවක් හිටියා. එයාගේ නම සුබද්දා. චූල සුබද්දා. එහෙමයි. එතකොට මේ චූල සුබද්දා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා මගපලලාභී කෙනෙක්. හොඳට සංඝයා ගැන පැහැදීමෙන් හිටිය අනාථපිණ්ඩික සිටුතුමාගේ දුව. දුවලා 3 දෙනෙක් හිටියා. ඊට පස්සේ මේ චූල සුබද්‍රාවන් ඔන්න සාකේත නුවර සිටුවරයාගේ පුතාට බඳින්න යෝජනාවක් ආවා. සාකේත නුවර සිටුවරයා මිසදුටු. ඊට පස්සේ ඒ කාලේ චූල සුබද්‍රා මේ කසාදේ ආවට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කියලා. මම මේ විවාහ මෙහෙම වෙනවා අනාථපිණ්ඩික සිටුතුමා සහ දියණිය ගිහිල්ලා ඇහුවා බුදුරජාණන්ගේ මේ විවාහය කළාට කමන්නේ. භාග්‍යවතුන් ශ්‍රාවන්නේ. ඊට පස්සේ ඔන්න කසාදේ සිද්ධ වුණා. කසාදේ සිද්ධ වෙලා ඔන්න ටික දවසක් ඉන්නකොට දැන් චූල සුබද්‍රාවන් දැන් අර ඒ සාකේත නුවරට එක්කන් ගියා. සිටු පවුල්නේ. උඩුමහලේ ඉන්නකොට සාකේත සිටුවර තමන්ගේ මාමණ්ඩි කිව්ව එකපාරම පණිවිඩයක් දුවට එන්න කියන්න රහතන් වහන්සේලා ගෙදෙට්ට වැඩලා ඉන්නවා. චූල සුබද්‍රාන්ට සතුටක් උපන්නා රහතන් වහන්සේලා වැඩියා කියන කාරණේට රහතන් වහන්සේලා කියපු ගමන් කවුරුත් පහදිනවනේ. එහෙමයි. චූල සුබද්‍රා ඉක්මනට දුවගෙන පහළට ආවා. ඇවිල්ලා බලනකොට රහතන් වහන්සේලා නෙවෙයි හිටියේ කවුද හිටියේ? නිගණ්ඨයෝ. නිගණ්ඨයෝ දැක්ක ගමන් චූල සුබද්‍රා නින්දා කළා මේ කවුද? මේ මොක්කුද? මේ රෙදි නැති මේ තාපසයෝ කියලා ඔන්න නින්දා කළා ගියා. සාකේත සිටුවරයා කිව්වා උඹ එහෙම කියන්න එපා. මේ අපේ රහතන් වහන්සේලා. මීට වඩා කවුද ඉන්නේ කියනකොට චූල සුබද්‍රා සංඝ ගුණ වර්ණනාවක් කළා. චූල සුබද්දා සංඝ ගුණ වර්ණනාවක් කළා. මාගේ ශ්‍රමණයන් වහන්සේලා මේ වගේ සංසුන් ඉඳුරන් හැම විට ඇත්තේ. මං දන්න ශ්‍රමණයන් වහන්සේලා හැමතිස්සෙම සංසුන් ඉඳුරන් තියෙන්නේ. සංසුන් මනසක් තියෙන්නේ. වචන දන්නවා පමණට ගැලපෙන වචන. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත පිටට වඩා ඇතුළ පිරිසුදුයි. අපි දකින්න කෙනාට වඩා රහතන් වහන්සේලාගේ හිත ඇතුළ පිරිසුදුයි කියලා එක දිග්ගට සංඝ ගුණ කිව්වා. සාකේත සිටුවරයා කිව්වා එහෙනම් එන්න කියපන්. උඹගේ රහතන් වහන්සේලාට ඔච්චර කියන. එන්න කියලා උඩු මහලට ගිහලා සමම්පිච්ච මල් වටයක් අරගෙන සංඝ ගුණ කියලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මගේ පියතුමනි හෙට දිනේ මගේ දානෙට වඩින්න කියලා සමම්පිච්ච මල් අහසට දැම්මා. ඒ මල් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වියනක් වගේ පිහිටියා. ඒ ආරාධනාව ඇතුව බුදුරජාණන්සේ 500ක් සංඝයා සමග සාකේතයට වැඩම කළා. චූල සුබද්‍රාවන් ඇතුළු ඒ සියලු දෙනාට ධර්මයේ දේශනා කළා. සාකේතයේ හිටපු ඒ කාලක සිටුවරයා මේ මාර්ගඵල ලැබුවා. එතුමා හදලා දුන්න කාලකාරාමය. දැන් මේ විස්තරෙත් මේ භූමියේදී අපේ මේ කාලකාරාම සූත්‍රයේ විස්තර කතාවේදී කියවෙනවා. ඊළඟට ඔන්න කාලකාරාම සූත්‍රය කියන්න පටන් ගත්තා. ඒ තමයි දැන් කළුබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කියනවා අපේ බුදුරජාණන් වහන්සේ කාලකාරාමේ සිටිද්දී මේ විදියට දේශනා කළා. කොහොමද දේශනා කළේ? අපේ බුදුරජාණන් වහන්සේ සංඝයාට කතා කළා. පින්වත් මහණෙනි කියලා කතා කළා. ස්වාමීන් වහන්සේලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා උත්තර දුන්නා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මහණෙනි හොඳට අහගන්න මේක. මේ ලෝකේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණක් බ්‍රාහ්මණයින් සහිත වූ මේ මුළු මහත් සත්ව ප්‍රජාව සහිත මේ ලෝකයේ දකිනා ලද යමක් ඇද්ද? මේ ඇස්වලට පේන දකින දේවල් තියෙනවද? අසනා ලද යමක් ඇහෙන දේවල් ඇද්ද? ආග්‍රහණය කරන යමක් ඇද්ද? නාසයෙන් රස විඳින දේවල් ඇද්ද? පහස ලබන දේවල් ඇද්ද? සොයනා දෙයක් ඇද්ද? පරිේෂණ කරන යමක් ඇද්ද?
මේ සියලු දේවල් අතර ඒ සියල්ල තථාගතයන් වහන්සේ දන්නවා. ඒ සියල්ල මම දනිමි කියෝ. එතකොට උපාසක අපිට පේන්නේ සීමා සහිතයි. දැන් දකින දේවල් අතර අපිට පේන්නේ කොච්චර සීමිතද? අපිට දෙවිවරු දකින දේවල් අපිට දකින්න බෑ. මිනිස්සු දකින ඔක්කොම අපිට දකින්න බෑ. දෙවිවරු අහන දේවල් අපිට අහන්න බෑ. මිනිස්සු අහන ඔක්කොම අහන්න බෑ. බ්‍රහ්මයෝ අහන දේවල් අපි දන්නේවත් නැහැ. බ්‍රහ්මයෝ හිතන දේවල් අපි දන්නේවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත. එතකොට උපාසක බුදු කෙනෙක්ගේ අවබෝධය තේරුම් ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ අපි අහලා තිනවා දස බල ඥාන ගැනත්. එතකොට මේ දේවල් වලට අයිතිද ස්වාමීන් වහන්සේ? ඔව් බුදුරජාණන්ගේ දස බල ඥාන වෙනම එකක්. එතකොට දස බල ඥාන කියලා කියන්නේ බුදුරජාණන්සේ උපදවගත්ත විශාල ඥාන කොටාසයක්. මේ කියලා කියන්නේ මේ තවත් එක පරයයක්. මේ බුදුගුණ කෙලවරක් නෑනේ උපාසක. එතකොට මේ බුදු ගුණවලම තවක් කොටසක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කරලා කියනවා මහණෙනි සාස්ත්‍රුන් වහන්සේ දැන් හිතන්න උපාසක බුදුරජාණන්සේ වදාලා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ යනවා ශ්‍රමණක් බ්‍රාහ්මණයන් අතරට. ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ගේ රූපෙන් ඉන්නවා. ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ගේ හඬ ගන්නවා. ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ගේ යම් ගන්ධ සුවඳක් ඇද්ද යම් ස්වභාවයක් ඇද්ද ඒ ස්වභාවයෙන් ඉන්නවා කියන ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට ධර්මයේ කියලා සාස්ත්‍රුන් වහන්සේ එතනින් එනවා කියනවා. සමහරලාට දෙවියන් අතරට යනවා කියනවා. දෙවියන්ගේ රූප ශබ්ද ගන්ධ ඒ භූමියට ගිහිල්ලා දෙවියන්ට ධර්මයේ දේශනා කරන කෙනා දිව්‍යවරු බලනගෙන කවුද මේ? සමහරලාට මාරයා අතරට යනවා කියනවා. මාර පිරිස අතරට. ගිහිල්ලා බුදුරජාණන්සේ ආය අතර ඒ ස්වරූපේ ඒ භූමියට ගිහිල්ලා ඒ තැනට ගිහිල්ලා මාරයන්ට ධර්මයේ දේශනා කරනවා කියනවා. මාර පිරිසට ඒ පිරිස දන්නේ නැහැ කියනවා කවුද මේ ඇවිල්ලා ගියේ කියලා. ස්වාමීන් වහන්සේ ඒකේ අර්ථය ඒ තැන්වලට නොඇලී වාසය කරනවා කියන එක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ තැන්වලට ගිහිල්ලා සාස්ත්‍රුන් වහන්සේ දහම් දේශනවා. සාස්ත්‍රුන් වහන්සේගේ මහානුභාව සම්පන්න බව උපාසක. ඒ කියන්නේ සියලු තැන් බුදුරජාණන්සේ නොදන්න තැනක් නැහැ. අවබෝධ නොවිච්ච තැනක් නැහැ. බුදුරජාණන්ගේ ඥානය යම් තාක් ඇද්ද ලෝකේ තියෙන එච්චරයි. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ කිසි දෙයක් වැහිලා නැහැ. වැහිලා නැහැ. අනාවරණයි. එහෙමයි. එතකොට බුදුරජාණන්සේට කිසිදු දෙයක් වැහිලා නැහැ. අනාවරණයි. ඊළඟට බුදුරජාණන්සේට අතීත අනාගත වර්තමාන සියල්ල පේනවා. එතකොට වැහිලා නැති බුදුරජාණන්සේ මේ නුවණින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ දකින අසන ආග්‍රහණය කරන ලෝකේ යම් තාක් දේ ඇද්ද අපේ බුදුරජාණන්සේ දන්නවනේ පාසක. එහෙමයි. එතකොට අතීතයේ අරබයා සැක නැහැ. වර්තමානයේ අරබයා සැක නැහැ. අනාගතයේ අරබයා සැක නැහැ. උපාසක ඔය භාග්‍යවතුන් වහන්සේගේ ඔය ගුණය ඉස්මතු කරලා කියනකොට අපේ කළුබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මේ මහ පොළොව හෙල්ලෙන්න ගත්තානේ. එහෙමයි. එදා රාත්‍රියේ මේ භූමියේ සෙල්ලුම් කෑවා. ඒ බුදුරජාණන්සේගේ ඒ සබ්බඤ්ඤුත භූමිය ගැන විස්තර කරද්දී. එහෙමයි. ඊළඟට අපේ කළුබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කියනවා ඒ විතරක් නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේ කාලකාරාම වාසය කරද්දී කාලකාරාමේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේද වදාලා. දැන් සූත්‍රයේ කියනවා භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ අසන දකින ආග්‍රහණය කරන පහස ලබන විඳින මේ යම්තාක් දේ ඇද්ද ඒ කිසියකට භාග්‍යවතුන් වහන්සේ නොඇලී ඉන්නවා. එහෙමයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ වගේ නෙළුම් පතක දිය රැඳෙන්නේ නැහැ වගේ. භාග්‍යවතුන් දේ තියෙනවනේ වාරි පොක්කර පත්තෝව. කිය නෙළුම වතුරේ රැඳෙන්නේ නැහැ. ඊළඟට ආරක් ගෙරියෝ සාසපෝ ඉදිකටුව සිටවලා අබ ඇටේ උඩින් තියන්න බෑ. යෝ නලිප්පති කාමේසු කාමයන් එක එකතු වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ජනයා උපාසක වැලි ගොඩකට තෙල් හැලුවා වගේ. ඇහෙන් මොනවද දකින්නේ? ඇස හරහා ගිහිල්ලා හදවත තෙමෙනවා රාගෙන්. ඇහෙන් තරහ යන දේ දැක්කම ඇස හරහා ගිහිල්ලා හදවත ද්වේෂයෙන් තෙමෙනවා. ඒ තමයි කිලිටි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා රූපන් දිස්සා සති මුට්ටා. රූපයක් දැකලා සිහි මුලාවේ පිය නිමිත්තම් මනසිකරවතු. පිය රූප මෙනෙහි කරනවා. සාරත්ථ චිත්ත වේදේති. ඒක ඇලුණු සිතින් සරාගී සිතින් තමයි මිනිස්සයා විඳින්නේ. මේ සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරන්නේ. සාමාන්‍ය ලෝකයා ඔය ස්වභාවයෙන් ඉන්නේ. පිය නිමිත්තම් මනසිකරති. සාරත්ථ චිත්ත වේදේ තංච අජ්ජෝසායතිටති. අර රාගී රූපත් එක්කම බැසගෙන ඉන්නවා කියලා. තරහ ගන්න ලෝකේ මිනිස්සයා තරහත් එක්කම බැසගෙන ඉන්නවා. ඊට පස්සේ මේ රාග දේශ මොහ ඇවිස්සෙන ලෝකේ විහිළු ලෝකේ ඒකත් එක්කම බැසගෙන ඉන්නවා.
බුදුරජාණන්සේ වදාලා ආරා නිබ්බානන්ති උච්චති. ඒ අය නිවනින් ඈතට විසි වුණා. එතකොට උපාසක මේ බලන්ට සාමාන්‍යයෙන් ඇහෙන් රූප දැකලා වෙන විපර්යාසය. කණෙන් සද්ධාහපු මිනිස්සයාත් ඒ විදිහට රාග දේශ මොහ වඩනවා නම් එයාත් නිවනින් විසි වෙනවා. දිවෙන් රස විඳිනවා නම් රාග දේශ මොහ හැවිස්සෙන්ද ඒ මිනිස්සයාත් නිවනින් විසි වෙනවා. කයෙන් පහස ලබනවා නම් උපාසක මේ ඇස කන නාසය කියලා කියන්නේ නිදහස් වෙන්න තියෙන මාර්ගයත් ඇස කන නාසයෙන්මයි. මිනිස්සයා සසරට බඳින්නෙත් ඇස කන නාසයෙන්මයි. එතකොට කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ඇස කන නාසයෙන් නිදහස් වුණා කියලා නොඇලී ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන ගුණයක් මේ භූමියේදී ඉස්මතු කළා. කීනාසව බව ඉස්මතු කළා. කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කියනවා අපේ බුදුරජාණන් වහන්සේ ඇහෙන් රූප දකිද්දි, කනෙන් ශබ්ද අහද්දි, නාසයෙන් ගඳ සුවඳ විඳිද්දි, දිවෙන් රස විඳිද්දි, කයෙන් පහස ලබද්දි, මනසින් හිතද්දි මේ ලෝකයේ දකින්න අසන යම්තාක් සොයන දේවල් අතර බුදුරජාණන් වහන්සේ කිසියකට නොඇලී ඉන්නවා. කිසියකට නොඇලී ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ කිසියකට නොඇලී, කිසියකට නොගැටි බුදුරජාණන් වහන්සේ වාසය කරනවා. අවසරයි පින්නත් ස්වාමීන් වහන්සේ අපි දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තිබුණු යම් යම් දෘෂ්ටි මතවාද විශේෂයෙන් සාසත දෘෂ්ටි වගේම උච්ඡේද දෘෂ්ටි වගේ දෘෂ්ටීන් ගැන යම් කියවා බැලීම් කරනකොට එතන අර නිවැරදි වැඩපිළිවෙලක් ගැන සඳහන් වීමක් නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් දැන් ස්වාමීන් වහන්සේ මතු කළ කාරණෙත් එක්ක මට හිතෙච්ච දේ තමයි ස්වාමීන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ කුසල් පැත්තත් කියනවා ඒ වගේම අකුසල් පැත්තත් විස්තර කරනවා. එතකොට කුසල් පැත්තට යන මාර්ගය පැහැදිලිව භාග්‍යතුන් වහන්සේ වදාරනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව් මොකද හේතුව බුදුරජාණන් වහන්සේට අවබෝධයක් තියෙනවානේ. ඇයි බුදුරජාණන් වහන්සේ වැහිලා නැහැනේ? එහෙම. බුදුරජාණන්සේට කිසිම දෙයක් මේ වැහිච්ච තැනක් නැහැනේ, අඳුරු තැනක් නැහැනේ. එහෙමයි. එතකොට බුදුරජාණන්සේ මතකද උපාසක තැනකට ගිහින් කියනවා ඇට්ටේරියා වනේ. කියනවා මේ මහණෙනි මාගේ නුවණ යම් මේ වගේ කියනවා. අවබෝධය මේ ඇට්ටේරියා වනේ වගේ. මා දේශනා කළේ ඇට්ටේරියා කොළ මිටක් අහුලගෙන අරන් කියනවා මේ වගේ ටිකක්. හේතුව මෙච්චරයි ඔබට අවශ්‍ය. එහෙමයි. මේ මන් දේශනා කළේ විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විමුක්තිය පිණිස අවශ්‍ය ටික විතරයි. අනිත් ඒවා ඔබට අවශ්‍ය නැහැ. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ දන්නවා අපිට අවශ්‍ය මොකද්ද, අනවශ්‍ය මොකද්ද. අවසරයි පින්නත් ස්වාමීන් වහන්සේ දැන් කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මේ භූමියේදී විශේෂයෙන් බුදු ගුණමයි ඉස්මතු කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ කාලේ අපි දකින්න තියෙන අහන්න තියෙන දේවල් සමහරවිට පුද්ගලික මතිමතාන්තර බොහෝ වෙලාවට අපිට අහන්න ලැබෙනවා. නමුත් අර සත්පුරුෂ කෙනා හැම වෙලෙම ප්‍රශංසා කරනවා ස්වාමීන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට. විවිධ කාරණාවලින් ශාස්ත්‍රුන් වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමීන් වහන්සේ. ඔව් උපාසක ඒක තමයි හැබැයි ශ්‍රාවකත්වය. එහෙම. එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රශංසා ලබනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ප්‍රශංසා ලබනවා. ඒ ශ්‍රාවක සංඝයා ප්‍රශංසා ලබනවා. එතකොට බලන්න උපාසක ඒ සත්පුරුෂයා තමයි උපාසක මහා මේරුව වගේ හිමාල පර්වත රාජයා වගේ පේන්නේ බුදුවරුන්ට. එතකොට ආන් ඒකයි අපි මේ ගුරු භූමි වන්දනාවේ අර්ධයත් උපාසක ඒක. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේ අඳුන ගන්න. අපිට පුළුවන් වෙන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය අඳුන ගන්න. සංඝයා තුනුරුවන අඳුනගත්තොත් උපාසක මේ වන්දනා ගමන සාර්ථක වෙන්නේ. ඒ නිසා අපේ කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ ධර්මයේ දැකපු කෙනෙක් නේ. දුටු දහම් ඇති කෙනෙක් නේ. කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මේ භූමියේ ඕන ශාස්ත්‍රුන් වහන්සේ ගැන ඉස්මතු කරන්නේ. දැන් මේ කාටද කියන්නේ රහතන් වහන්සේලා. සිත පහද ගත්ත අයට. එතකොට කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට නොඇලී ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේට තරම් ලාභ සත්කාර වෙන කෙනෙක් නැහැනේ. දැන් බුදුරජාණන්සේ ලාභ සත්කාර දැකේ අසුචි ගොඩක් වගේ. දැන් හිතන්නකෝ මෙතන අසුචි ගොඩක් තිබ්බා කියලා. අපි ඒක කකුලෙන්වත් පාගන්න කැමති නෑනේ. අපේ කකුලෙන්වත් පාගන්න කැමති නෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේට ලැබෙන කීර්ති, ප්‍රශංසා, ලාභ සත්කාර, ගුණ කියන ඒවා බුදුරජාණන්සේ බලන්නේ අසුචි ගොඩක් දිහා බලන විදිහට. එච්චර නොයලීම. ඒ බුදුරජාණන්සේගේ ගුණ. ඒ විදිහට උපාසක කාලකාරාම සූත්‍රය ඔන්න අපේ මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඔකේ තව කාරණා තියෙනවා ඊළඟට බුදුරජාණන්සේගේ සත්‍ය භූමිය, සත්‍යවාදී බව. ඒ කියන්නේ මිනිස්සු කතා කරන විදිහට බුදුරජාණන්සේ කතා කරන්නේ නැහැ. දැන් හිතන්නකෝ මිනිස්සු කියනවා අපි අසවල් දේ දැක්කා. තව කෙනෙක් කියනවා අපි දැක්කේ නැහැ. එතකොට ඒක බොරුවක් වෙනවනේ. එතකොට ඒක බොරුවක්. බුදුරජාණන් වහන්සේ එහෙම කතා කරන්නේ නැහැ කියනවා.
බුදුරජාණන් වහන්සේගේ කතාබහ අවබෝධයක් තුල පිහිටලා තියෙන. ඒක තමයි සත්‍යතාවය කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ කතාබහ තුල නිතරම තියෙන ශූන්‍යතාවය. ශූන්‍යතාවය කියලා කියන අනාත්මය. ඒ කියලා කියන ඒ කියන බුදුරජාණන් වහන්සේ මම කියලා කිසිදු කියන දකින අහන දෙයක් අල්ලගන්නේ මේ ලෝකේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අටලෝ දහමින් කම්පා නොවි වාසය කරනවා කියලා උපාසක මේ භූමියේ ওই කාලකාරාම සූත්‍රයේ තියෙන කරුණු ටික මම ඔය කෙටියෙන් කිව්වේ. එතකොට මේ කාලකාරාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉස්මතු කර අපේ කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මේ භූමියේ කළුවර පොය දවසක කළුදිය පොකුණ ළඟ කළු තිඹුරු ගහක් යට කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රය දේශනා කළා. ඒක දේශනා කරනකොට උපාසක මේ පොළොව කම්පා වෙලා ගියා. මේ පොළොව සෙලවි නටන්ට ගත්තා. ඕක දැකලා ඒ වෙනකොට උපාසක එළි වෙලා අරුණ වැටිලා ඒත් එක්කම සද්ධාතිස්ස රජුරෝ ඊටාම චිත්ත ප්‍රීති දැන් අහගෙන ඉන්නේ සද්ධාතිස්ස රජුරෝ සාදුකාර දුන්නා මේ විල්තරේ ඉඳන් සාදු කියලා සාදුකාර දුන්නා. සාදුකාර දෙනකොට තමයි පිරිස හැරිලා බැලුවේ මහරජුරෝ ඇවිල්ලා ඉන්නවා කියලා. ඕන් එදා වෙච්ච දේ. එතකොට කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ අපේ සද්ධාතිස්ස රජුරුවන්ගෙන් අහනවා රජතුමනි ඔබ කොයි වෙලේද ආවේ? කිව්වා ස්වාමීනි ඔබ යම් ධර්මයක් දේශනා කරන්න පටන් ගත්තාද ඒ මොහොතේමයි මම මේ භූමියට ආවේ කිව්වා. ඒ කියන්නේ ඊයේ හවසයි කියන්නේ. එතකොට කිව්වා ඔව් ස්වාමීනි මං ආයු ධර්ම දේශනාව ආරම්භෙමි. ඔබට මේ ධර්මය අහන්න පුළුවන් වුණාද? ස්වාමීනි මේ එක බණ පදයක්වත් මගෙන් බැහැරට ගියේ නෑ කියනවා. ඒ හැම බණ පදයක්ම මම මනාකොට ඇහුවා. මං ඒ සියලු බුදු ගුණ හොඳට ඇහුවා කියනවා. එකක් මතකයි කියනවා. ඒ තමයි ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණය. බණ අහන්න ආසයි. එහෙමයි. එතකොට බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ අහනවා ඒ වෙලාවේදී රජුරු අහනවා රහතන් වහන්සේගෙන් ස්වාමීනි බුද්ධ රක්කිත මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ බුදු ගුණ මෙච්චර ඔබ වහන්සේ එළි වෙනකන් කිව්වා. එළි වෙනකන් එක දිගට දැන් ඔබ වහන්සේ බුදු ගුණ කියාගෙන ආවා. අපිත් ඒව අසාගෙන හිටියා. මෙච්චර බුදු ගුණ කිව්වා බුදු ගුණ ඉවර වුණ නිසා නේද නැවැත්තුවේ බුදු ගුණ ඉවරයි නේද කියලා ඇහුවා. බුදු ගුණ ඉවරයි නේද කියනකොට රජතුමනි බුදු ගුණ ඉවර නැහැ. රජතුමනි මම ඔබට උපමාවක් කියන්න. කිව්වා මේ මහා ගඟකට ඉදිකට්ටක් දානවා තුඩෙන් අල්ලාගෙන ඉදිකටු මල එහෙම නැත්නම් ඉදිකටු සිදුර ගඟට ඔබනවා කිව්වා. රජතුමනි ඉදිකටු සිදුරෙන් ගියපු වතුරද වැඩි ඉදිකටු සිදුරට පිටින් ගිය වතුරද වැඩි ඇහුවා. කිව්වා ස්වාමීනි ඉදිකටු සිදුරෙන් ගිය ඊටාම ස්වල්පයයි පිටින්මයි වතුර ගොඩක් ගියේ කිව්වා. එහෙමයි. රජතුමනි ආන් ඒ උපමාවෙන් තේරුම් ගන්න කිව්වා. මා එළි වෙනකන් මේ බුදු ගුණ ඉස්මතු කර කීවේ හරියට ඉදිකටු සිදුරෙන් ගිය වතුර වායි කිව්වා. මහා බුදු ගුණ කන්දරාවක් තවම එහෙමමයි කියන අපිට කියා ගන්න බෑ. අපි කවුද බුදු ගුණ කියන්නේ? තව උපමා තියෙනවා මහා ආකාශයේ කුරුල්ලෙක් පිරියඹගෙන යනවා කියනවා. කුරුල්ලාගේ ඇඟට වැසෙන ආකාශයද වැඩි නැත්නම් නොවැසෙන ආකාශයද වැඩි? නොවැසෙන ප්‍රමාණයමයි වැඩි. ආන් ඒ වගේ බුදු ගුණ කියන්න පුළුවන් ආන් ඒ වගේ තිබෙනා වූ බුදු ගුණ නම් අප්‍රමාණයි. රැයක් එළියනකම් මේ භූමියේද බණ කිව්වා. කාලකාරාම සූත්‍රය. ඉතින් ඒවත් මේ කළුදිය පොකුණ ආසන්නේ මේ භූමි භාගයේ වෙච්ච රමණීය සිද්ධි, අසිරිමත් සිද්ධි. කොහොම හරි උපාසක එවැනි දන්න එක කතාවක් විතරයි අපි ඔය. දන්න එක කතාවක්. තව කීයක් දේවල් මේ භූමියේ අසිරිමත් දේ සිද්ධ වෙන්න ඇද්ද? කීයක් සොඳුරු දහම් පරයයන් විග්‍රහ වෙන්න ඇද්ද? සංඝයා ශ්‍රමණයන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ ලෙනක් ගානේ කොච්චරනම් දැහැන් වඩන්ට ඇද්ද? ඒ නිසා මේ භූමියේ උපාසක අපිට වැඳ ගන්නට සිත් පහද ගන්න ලැබුණු වාසනාවක්. කාට හරි කෙනෙකුට මේ භූමියට ඇවිල්ලා සිත පහද ගන්නට ඇවිල්ලා දැක බලා ගන්න ගුරු භූමියට එන්න මේ එකක් සිද්ධි සිහි කර මේ සුද්ධ භූමිය වඳින්න. ඒ නිසා අපි සියලු දෙනාට සෙත් පතනවා මේ උතුම් සුද්ධ භූමියට ඇවිල්ලා ඒ නිකලස් මුනිවරු වැඩ සිටි ගුරු භූමියට ඇවිල්ලා සිත පහද ගන්නට වන්දනා කර ගන්නට පින් පුරව ගන්නට සියලු දෙනාටම වාසනාව සැලසේවා. 32 වෙනි වියෙහි මහතෙරිඳු වඩින්නේ 80 වයස්
මෙහි ආයු ගෙවෙන්නේ පිරිනිවෙනාතුරු මෙහි වැඩ ඉන්නේ සාදු සාදු මහතෙරිඳු වඳින්නේ සිහලුන් හට තෙරුවන ලැබ දුන්නේ පිදුමට සිරි මහබෝධිය දුන්නේ දෙව්ලොව ධාතුද මෙහි වැඩමන්නේ සාදු සාදු මහතෙරිඳු වඳින්නේ සිහලුන් හට තුන් පිටකය දුන්නේ නිසි ලෙස බුදු බණ තෝරා දුන්නේ සසුන රකින්නට වරම්ද දුන්නේ සාදු සාදු මහතෙරිඳු වඳින්නේ අහසට නැගෙනා හිරු විලසින්නේ ලක්බුදු සසුනට අනුබුදු වන්නේ සිහලුන්ගේ මුල් ගුරු දෙවි වන්නේ සාදු සාදු මහතෙරිඳු වඳින්නේ මිහින්තලාවට අද අපි එන්නේ ගල්පඩි පෙළ සතුටින් නගිමින්නේ සීල සෑය දෙස බලමින් ඉන්නේ සාදු සාදු මහතෙරිඳු වඳින්නේ රැයක් එළි වෙනකන් බුදුගුණ කියපු ඒ වගේම රැයක් එළි වෙනකම්ම බුදුගුණ අහපු මේ කළුදිය පොකුණ අසල ඒ බුදුගුණ කියද්දී මේ මහ පොළොව සෙලිවී ගිය ඒ රමණීය අසිරිමත් භූමියේ ඉඳගෙන ගුරු භූමි වන්දනා වැඩසටහන මෙලෙසින් ඔබට සමීප කරන්න ලැබීම මම හිතන්නේ මහත් වාග්යක්. මේ භූමිය ඔබට කැමරා කාචයෙන් හරි දැක ගන්න ලැබිච්ච එක මම හිතන්නේ එය අප හැම දිනාගේම වාග්යක්. ඉතින් අදත් ඒ ගුරු භූමි වන්දනා වැඩසටහනේ ඒ මනරම් දේශනේ සිදු කළ අපගේ මහා සංඝරත්නය අපි පුණ්‍ය අනුමෝදනා කරමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ වැඩසටහන නිමා කරන්නට මත්තෙන් උතුම් වූ පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට. ඉතින් අපට අද දවසේදීත් සොඳුරු භූමිය වන්දනා කරන්නට මේ සිසාරා තියෙන ගුණහන්ට ගුරුවරුන්ගේ ගුණහන්ට ලැබුණා. ඉතින් මේ විශේෂයෙන් අද වන්දනාවට සැදැහැති දායකත්වය එකතු කරනවා පින්වත් කුමුදු විජේසූරිය දියණිය විසින් මේ පින්කමට සහසම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ජූලි මාසයේ 9 වැනි දිනට උපන්දිනයේ යෙදලා තියෙන ගුණවතී ඒව බලපිටිය මෑණියන්ට සහ පියදාස විජේසූරිය පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සැලසේවා කියන අදහසින් සෙත්පතන්ටයි එදිනිය සූදානම් වෙන්නේ. ඉතින් අපි රැස් කළ සියලු පින මුලින් අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් සක් දෙවිඳුන් සිව්වරන් දෙවියන් සෙම්පති දෙවියන් පින් අනුමෝදන්ව සැපයටපත් වේවා. දෙවියන්ගේ දියුණු ආශිර්වාද ආරක්ෂාව සලස්වත්වා. දෙවියෝද ගෞතම සම්බුදු සසුනේ පිහිට ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා උදාර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අපගේ ගුරු දෙවිඳුන්ට ගුරු දෙවිඳු මේ පින් අනුමෝදන් වේවා. ගුරු දෙවිඳු ඒකාන්තයෙන් මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායස ලබත්වා. ගුරු දෙවිඳුන් ඇතුළු මහමෙවුනාවේ මහ සංගරුව නනගාරිකා මෑණිවරු විශේෂයෙන්ම සේරවිලස් මංගල රාජ මහා විහාරාධිපති තැන්පත් අපේ පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේට ඒ සංගරුවනට
ඒ වගේම අපට මේ ගමනට බොහෝ සෙයින් උපකාර කළ මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේ වලවා හැඟුණුවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝග දිගාසිරි සම්පන්න ලැබේවා. ගෞතම සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කල උදාර පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් කුමුදු විජේසූරිය දිනී නමින් මිය පරලෝකයේ සීල ඥාතීන්ට, ඒ පවුලේ සීල දෙනා නමින් මිය ගිය සීල ඥාති පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ පරලෝ වශයෙන් සැපවත් වේවා. සාපිපාසාදියක් ඇත්නම් අත මිදේවා. වහවහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කලා උදාර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම සුජීවත්ව සිටින පවුලේ සීල දෙනා, විශේෂයෙන් ජූලි මාසයේ 9 වෙනිදා උපන්දිනයේ ඉදෙන ගුණවති එවබල පිටියේ මෑණියන්ටත්, ඒ වගේම පියදාස විජේසූරිය පියාණන්ටත් පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ මෑණියන් පියාණන් ඇතුළු පින්වත් කුමුදිනී විජේසූරිය දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා, කිසිදු කරදරයක් කිරිහැරයක් බාධාවක් නැතුව සුවසේ කුසල් වඩන්නටත් උතුම් ධර්ම අවබෝධයටත් සියලු ආකාර වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අවසාන වශයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට මේ මොහොතට සම්බන්ධ වූ ඔබ සැමටත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධාකාරී මණ්ඩලයටත් පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට සම්බුදු සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මහා සංඝරත්නයේ පෙරටු කරගෙන මහා සංඝරත්නයේ හෙවණැල්ල වගේ ඒ මහා සංඝරත්නයේ සැපය සුඛය සැලසූ හෙළයන් ජීවත් වෙච්ච අසිරිමත් මේ භූමිය, මිහින්තලා භූමිය ඉඳගෙන අදත් අපි ඔබට කරුණ කිව්වා. මේ ලෝකේ බොහෝ දෙනෙක්ට නොලැබුණු දුර්ලභ වාසනාවක් වන උතුම් වූ බුදු සරණ ලබන්ට, අපට ඒ ධර්මයේ පිහිට පිළිසරණ ලබන්ට මේ ලක්දිවට වැඩම කළ දීපප්‍රසාද අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසයි මේ හැමදේම ලැබුණේ. එනිසා ඒ ගුරුවරයා අමතක කරන තාක් අපේ ජාතිය නම් කශේරුකාවක් තියෙන ජාතියක් විදිහට නැගී සිටින්න බැරි වෙයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ගැන සටහනක් පෙළ පොතේ එක පිටුවකට සීමා වෙනකන් අපිට කවදාවත් ජාතියක් විදිහට නැගී සිටින්න බැරි වෙයි. පොසොන් කාලෙට විතරක් අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කතා කරන ජාතියකට කවදාවත් මේ භූමිය දියුණු කරන්න බැරි වෙයි. ඒ නිසා උතුම් වූ ගුරු භූමියේ ඉඳගෙන අපි ඔබට සිහිපත් කරනවා, සිංහලෙක් නම් ශාක්‍ය වංශිකෙක් නම් මේ භූමියට ඇවිල්ලා ඒ අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ගේ ගුණ සිහිපත් කරගන්න කාලයයි. ඒ නිසා අපි අද වැඩසටහනින් සමුගන්නවා රැයක් එළි වෙනකම් බණ අහපු ශාක්‍ය වංශික සිංහලයන් හිටපු කළුබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ උතුම් වූ කාලකාරාමයේ සූත්‍රයේ දේශනා කරපු කළුදිය පකුණසල. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.